ආයිබෝවන් දුවේ පුතේ. මම අද කතා කරන්න යන්නේ ප්‍රශ්න කියන පාඩමේ කොටසක් වන හීනවන ශේෂ ක්‍රමය ගැන. එතකොට පුතේ මේ හීනවන ශේෂ ක්‍රමය ගැන කතා කරද්දී ඔයාලට පළවෙනි පත්‍ර B කොටසේ ගානක් විදිහට එන්නත් පුළුවන්. ඒ වගේම දෙවෙනි පත්‍ර A කොටසේ ගානක් විදිහට එන්නත් පුළුවන්. හරි. එතකොට මේ හීනවන ශේෂ ක්‍රමය මොකක්ද කියලා කතා කරොත් එහෙම පොලි ගණනය කරන ක්‍රමයක් තමයි පුතේ මේ හීනවන ශේෂ ක්‍රමය කියලා කියන්නේ. එතකොට හැබැයි සාමාන්‍යයෙන් මේක දැන් භාවිතා වෙන්නේ නැහැ. හීනවන ශේෂ ක්‍රමය කියලා කියන එක භාවිතා වෙන්නේ නැහැ. හැබැයි විභාගෙදි ගානක් එනවා ඔයගලන්ට. අපි කොහොමද මේ ගාන හදන්නේ කියලා බලමු. හරි. ඉස්සෙල්ලා මම සාකච්ඡා කරනම් මෙහෙම ගානක්. හිතන්න රුපියල් 60000ක් ගෙවන්න තියෙනවා හීනවන ශේෂ ක්‍රමයේ යටතේ මාසික වාරික 4කින් රුපියල් 60000ක් ගෙවන්න තියෙනවා හීනවන ශේෂ ක්‍රමයේ යටතේ සමාන මාසික වාරික 4කින් 112ක වාර්ෂික පොලි අනුපාතකයක් යටතේ 112ක වාර්ෂික පොලි අනුපාතකයක් යටතේ. හරි. එතකොට අපි බලමු මේ ගාන හදන්නේ කොහොමද කියලා. හරි. එතකොට ඔයගොල්ලෝ දන්නවා පුතේ රුපියල් 60000ක් ගෙවන්න තියෙනවා නම් සමාන මාසික වාරික 4කින් එක මාසයකට ගෙවන්න තියෙන ගාන කීයද? මාසික වාරිකයක අගේ කීයද කියනවාද? පොලිය නැතුව ගෙවන්න නැතුව මාසික වාරිකයක අගේ කීයක් වෙනවද? අපි දන්නවා රුපියල් 60000යි ගෙවන්න ඕන. ඔක් ගෙවන්න ඕන මාසික වාරික 4කින් නම් එන එක මාසෙට ගෙවන්න ඕන 15000. ඒක තේරෙනවද? එතකොට මේ 15000 ගාන ගෙවන්නේ මාස 4 ගානේ. හැබැයි ඕකට පොලියත් එකතු වෙනවා. එතකොට පොලිය කොහොමද එකතු වෙන්නේ කියලා මම කතා කරන්නම්. හිතන්න පළවෙනි මාසෙට පොලිය හදන්නේ කොහොමද? පළවෙනි මාසෙට පොලිය හදන්නේ කොහොමද? පළවෙනි මාසෙට පොලිය හදන්නේ දැන් අපිට රුපියල් 60000ක් ගෙවන්න තියෙනවානේ. එතකොට දැන් අපි කීයක්වත් ගෙවලා නැහැනේ. තාම කීයක්වත් ගෙවලා නැහැ. හැබැයි රුපියල් 60000ක් අපිට ගෙවන්න තියෙනවා. මෙතනින් අපි දන්නවා වාර්ෂික පොලි අනුපාතකයේ 112යි කිව්ව ගමන් මාසික පොලි අනුපාතකය වෙනවා 101ක්. වාර්ෂික පොලි අනුපාතකයේ 112යි කියලා කියන්නේ මාසික පොලි අනුපාතකය වෙනවා 101ක්. එතකොට පළමු මාසෙට ගෙවන්න වෙනවා රුපියල් 60000ට දාලා පොලිය හදන්න. ඇයි අපි කීයක්වත් තාම ගෙවලා නැහැ. ඒක නිසා 60000ට දාලා මාසික පොලි අනුපාතකයේ 101ක් නිසා මේ වාර්ෂික පොලි අනුපාතකයේ මේ මාසික පොලි අනුපාතකයේ 101ක් නිසා අප පළමු මාසෙට හද තියෙනවා රුපියල් 600යි කියලා. හරි. දැන් පළමු මාසෙට රුපියල් පොලිය විදියට අපි රුපියල් 600ක් ගෙවන්න ඕන. පළමු මාසෙ ගෙවලා ඉවරනාට පස්සේ පළමු මාසෙට දැන් අපි රුපියල් 15000කුත් ගෙවන්න ඕන, රුපියල් 600කුත් ගෙවන්න ඕන. දැන් 15000 ගෙවලා ඉවරයිනේ පළමු මාසෙට අදාළ. ඊට පස්සේ අපි දැන් දෙවෙනි මාසෙට හදද්දී පොලිය හදද්දී දැන් රුපියල් 15000 ගෙවලා ඉවරයිනේ පුතේ. රුපියල් 15000 ගෙවලා ඉවරයි කියලා කියන්නේ දෙවෙනි මාසෙට පොලිය හදන්නේ අපි රුපියල් 60000ට නෙමෙයි. දැන් 15000ක් ගෙවලා ඉවරයි කියලා හිතක් තියාගෙන අපි හදන්නේ 45000ට. ඇයි? පළමු මාසේ රුපියල් 15000ක් ගෙවුවා රුපියල් 600ක් එක්ක. දැන් දෙවෙනි මාසෙට හදන්නේ රුපියල් 15000ක් 60000න් ගෙවුවොත් තව කීයක් හිතනවද? තව 45000ක් ගෙවන්න දෙනවා. ඒ 45000ට අදාළව තමයි පොලිය හදන්නේ. 45000ට 100ට එකක් ගන්න. එන රුපියල් 450යි කියන එක. හරි. තෙවන මාසෙට අදාළව පොලිය හදන්නේ පළමු මාසේ රුපියල් 15000කුත් ගෙවුවා රුපියල් 600කුත් ගෙවුවා. දෙවෙනි මාසේ රුපියල් 15000කුයි තව 450කුත් ගෙවුවා. දැන් 15000 දෙකක් ගෙවලා ඉවරයි. ඒ කියන්නේ 30000ක් ගෙවලා ඉවරයි. 60000යි 30000ක් ගෙවලා ඉවරයි කියලා කියන්නේ තව 30000 ඉතුරු. ඒ 30000ට අදාළව තමයි දැන් පොලිය හදන්නේ. එහෙනම් එනවා 100ට එකක්. එතන එනවා රුපියල් 300 කියලා. හතරවෙනි මාසෙට අදාළව හතරවෙනි මාසට අදාළ පොලිය හැදුවොත් එimhe තුන්වෙනි මාසෙට රුපියල් 15000ක් ගෙවනවානේ. ඒතර තව ඉතුරු වෙන්නේ 15000. ඉතුරු 15000ට අදාළ තව පොලිය හැදුවා. ඉතුරු වෙනවා 150යි කිය. එහෙනම් අපිට මේ විදිහට මුළු පොලිය ගන්න පුළුවන් වෙනවා මාස 4ෙම. මුළු පොලිය ගන්න වෙනවා මාස 4ෙම මේ විදිහට 600යි 450යි 300යි 150යි. ඔය ටික එකතු අපිට ගන්න පුළුවන් වෙනවා මේ. එතකොට එනවා පුතේ රුපියල් 1500ක් කියලා එනවා මුළු පොලිය. මේ මුළු පොලිය 1500. එතකොට දැන් අපි රුපියල් 60000ක් ගෙවන්න ඕනේ. ඊට අමතරව තව 1500කුත් ගෙවන්න වෙනවා. ගෙවිය යුතු මුළු මුදල
මුළු විදියට ලියන්න පුළුවන් වෙනවා. රුපියල් 60000ට 1500ක් එකතු කරලා 61500 කියලා ලියන්න පුළුවන් වෙනවා. දැන් 61500 ගෙවන්න ඕන මාසික වාර කීයකින්ද? 4කින්. එහෙනම් මාසික වාර කීයකගේ? මාසික වාරිකයක අගය ගන්න පුළුවන් වෙනවා පුතේ 61500 බෙදුවන 4ෙන් අපිට උත්තරයක් ගන්න පුළුවන් වෙනවා අපිට ඒතර එනවා 15375යි කියලා. රුපියල් 15000ක් ගෙවන්න ඕන මාසික වාරිකයකට පොලිය නැතුව ඊට අමතරව රුපියල් 375කුත් ගෙවන්න ඕන පොලිය විදියට. ඔය විදියට හදන්න පුළුවන්. හැබැයි මේක හදද්දී ටිකක් සංකීර්ණයි. හේතුව මේ මාස 4ක් දීලා තියෙන නිසා මේ විදිහට හදන්න පුළුවන් ලේසියෙන්. හිතන්නකො මාස 18ක් මාස 12ක් වගේ කාලයක් දුන්නොත් එහෙම පළමු මාසෙට දෙවෙනි මාසෙට ඔය අදාළ විදිහට හදාගෙන යන්න වෙනවා මාස 12ටම අදාළ. ඒතර මේ ගාන විතරයි හදන්න වෙන ගණන් හදන්න වෙන්නේ. ඒතර මීට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා මීට වඩා කෙටි ක්‍රමයක් තියෙනවා. ඒක පිළිබඳව මම ඊළඟට සාකච්ඡා කරන්න. හරි පුතේ. මම අර කෙටි ක්‍රමයෙන් දැන් හදන්නම් ගාන. ඉස්සෙල්ලම කරන්න ඕන අපි මාසික වාරිකයක අගය හොයාගෙන ඉන්න ඕන පොලිය රහිතව. පොලිය රහිත මාසික වාරිකයක අගය. පොලිය රහිත මාසික වාරිකයක අගය හෙව්වොත් එහෙනම් පොලිය රහිත මාසික වාරිකයක අගය 60000 බෙදුවනම් හරි මාසික වාරික 4 ගෙවන්න තියෙන 15000 තමයි. ඊට පස්සේ අපි හොයාගන්නවා මාස ඒකකයකට පොලිය. මාස ඒකකයකට පොලිය. මාස ඒකකයට පොලිය එනවා 112යි වාර්ෂික පොලිය අනුපාතකය මාසික පොලිය අනුපාතකය කියනවා 101. එහෙනම් මාස ඒකකයට පොලිය ලියන්න පුළුවන් 15000 වැඩි කරා නම් 101කින් හරි. එතකොට එනවා රුපියල් 150යි කියලා. හරි. ඊට පස්සේ අපි හදන්න යන්නේ මාස ඒකක ගන්න. මෙන්න අමුතු එකක් තියෙනවා. මාස ඒකක ගන්න. මතක තියාගන්න මේකේ සූත්‍රයක් තියෙනවා මාස ඒකක ගන්න හොයන සූත්‍රයේ. n බෙදීම දෙක වාරයක් n ධන 1. n බෙදීම දෙක වාරයක් n ධන 1. එහෙනම් අපිට ලියන්න පුළුවන් වෙනවා n කියලා කියන්නේ 4යි බෙදීම 2 n ධන 1 කියලා කියන්නේ 4 ධන 1. එහෙනම් අපිට ලියන්න පුළුවන් වෙනවා මේ විදිහට 10යි සුළු කරන්න පුළුවන්. කොහොම සුළු කරේ? මම සුළු කරන්නම්. 4 1යි 5යි වම් බෙගුදරි 2යි දෙවරක් 5 10යි කියලා ලියන්න පුළුවන්. එහෙනම් මාස එකක ගන්න 10යි. ඔය මාස එකක 10ට අදාළව මුළු පොලිය හොයන්න පුළුවන් වෙනවා. මුළු පොලිය හොයන්න පුළුවන් වෙනවා මේ ඉදිරි පුතේ. මාස ඒකකයට අදාළ පොලිය 150යි නම් මාස ඒකක ගන්න 10යි නම් මුළු පොලිය 150 10න් වැඩි කරා නම් හරි. එන 1500යි කියලා. එහෙනම් අපි ගෙවන්න ඕන මුළු මුදල 60000යි. ගෙවන්න ඕන මුළු පොලිය 61500යි. එහෙනම් 60000ට 1500 එකතු කරාම අපිට ලියන්න පුළුවන් මුළු මුදල 61500යි. එහෙනම් දැන් අපිට ගණනය කරන්න පුළුවන් වෙනවා අර විදිහටම මාස ඒකකයට අදාළ මුදල. මාසික වාරිකයකට අදාළ මුදල. මාසික වාරිකයකට මුදල් 61500 4ෙන් බෙදුවම මට උත්තරයක් ගන්න පුළුවන් වෙනවා 15375 කියලා උත්තරේ එනවා. අර කලින් උත්තරේම එනවා. හැබැයි අපි මාසෙන් මාසෙට හෙව්වේ නෑ. හෙව්වේ මාස ඒකකයට පොලිය හොයලා මාස ඒකක ගණනින් වැඩි කරලා තමයි උත්තරේ ගත්තේ. හරි. අපිට මේ විදිහට හදා ගන්න පුළුවන් වෙන පුතේ මේ ගාන. හරි පුතේ. අපි ඊළඟට ගානක් සාකච්ඡා කරමු. ඔයගලන්ට පහලින් දීලා තියෙනවා ගාන. මේකේ කියනවා භාණ්ඩයේ වටිනාකම 30000යිලු. මේ 30000 මම ඉස්සෙල්ලම 3න් 5න් එකක් ගෙවන්න ඕන. ඒ කියන්නේ මුලින්ම අර ඇඩ්වාන්ස් එකක් විතර ගෙවනවා කියලා කියන්නේ පුතේ. මුලින්ම 5න් එකක් ගෙවන්න ඕන. ඉතිරිය සමාන මාසික වාරික 12කින් ගෙවන්න ඕනලු පොලිය වාර්ෂික පොලිය අනුපාතිකයේ 118යි. වාර්ෂික පොලිය අනුපාතිකයේ 118යි. හරි. එතකොට මේ වගේ ගාණක් තිබ්බොත් අපි හදාගන්නේ කොහොමද කියලා බලමු.
ඉස්සෙල්ලාම ගෙවු මුදල නැත්නම් ගෙවන්න ඕන මුදල 30000ට 30000න් 5න් එකක් ගෙවන්න බෑ 30000න් 5න් එකක් ගෙවන්න ඕන 30000න් 5න් එකක් ගෙවුවොත් එimhe සුළු කරොත් දෙනවා පුතේ 6000යි කියලා. එහෙනම් මුලින්ම ගෙවන්න ඕනේ ඇඩ්වාන්ස් එකක් විතර රුපියල් 6000ක්. රුපියල් 6000ක් ගෙවුවොත් එහෙම තව ඉතිරි මුදල කීයද? ගෙවීමට ඉතිරි මුදල කීයද? 30000න් 6000ක් අඩු කරා නම් හරි. එහෙනම් එනවා 24000යි කියලා. දැන් රුපියල් 24000ක් ගෙවන්න ඕන. මාසික වාර කීයකින්ද? 12කින්. එහෙනම් අපිට ලියන්න පුළුවන් පොලිය රහිත මාසික වාර කීයකගේ ගන්න පුළුවන් අපිට 24000 බෙදුවා නම් මාසික වාරික 12කින් 12න් බෙදුවා නම් හරි. ඇයි මාසික වාරික 12කින් ගෙවන්න බෑ? ඒතර මාසික වාරික 12කින් ගෙවන්න ඕන නම් 24000 පොලිය නැතුව අපි එක මාසික වාරිකයක අගේ ගන්නවා. රුපියල් 2000 කියන එනවා. පොලිය නැතුව මාසික වාරිකයේ අගේ. එහෙනම් දැන් හොයමු මාස ඒකකයට පොලිය. මාස ඒකකයට පොලිය. රුපියල් 2000 වැඩි කරනවා 100ට කීයෙන්ද 18න් ඔය වාර්ෂික පොලිය අනුපාතිකය නිසා මම ඕක බෙදන්න ඕන පුතේ 12න්. ඇයි ඒ මාසික පොලිය අනුපාතිකය ගන්න? මේ 100ට 18 කියලා කියන්නේ වාර්ෂික පොලිය අනුපාතිකය නම් මම ඕකේ මාසික පොලිය අනුපාතිකය ගන්න ඕන 12න් බෙදන්න ඕන. 12න් බෙදනවා කිව්වත් එකයි 12න් එකකින් වැඩි කරනවා කියලා කිව්වත් එකයි. 12න් බෙදනවා කියලා කිව්වත් එකයි 12න් එකකින් වැඩි කරනවා කියලා කිව්වත් එකයි. හරි. එතකොට මට මේ විදිහට උත්තරයක් ගන්න පුළුවන් වෙනවා සුළු කරලා. 6 වරක් 2යි 6 වරක් 3යි එතන සුළු කරන්න 2ට 1යි රුපියල් 30යි කියලා එනවා. රුපියල් 30යි මාසෙක ඒකකයට පොලිය. අපි දැන් හොයමු මාස ඒකක ගන්න හොයමු. මාස ඒකක ගන්න. මාස ඒකක ගන්න හොයන්න පුළුවන් වෙනවා. මොකද සූත්‍රය n බෙදීම 2 වාරයක් n ධන 1. එහෙනම් n කියලා කියන්නේ මාසික වාරික ගන්න 12යි. 12 බෙදීම 2 වාරයක් 12 ධන 1. එහෙනම් කියන්න පුළුවන් 12 බෙදීම 2 6යි. 6 වරක් 13 78යි කියලා ලියන්න පුළුවන් වෙනවා. 78යි කියලා ලියන්න පුළුවන් වෙනවා. අපි දැන් හොයමු මුළු පොලිය කීයද? මුළු පොලිය කීයද? 78 වැඩි කරා නම් හරි 78 වැඩි කරා නම් හරි එයි මාස ඒකක ගන්න 78යි මාස ඒකකයට පොලිය රුපියල් 30යි. එහෙනම් 78 වැඩි කරා නම් හරි මාස ඒකකයට පොලිය. මාස ඒකක ගන්න 78 නම් මාස ඒකකයට පොලිය රුපියල් 30 නම් 78 30න් වැඩි කරා නම් හරි එතකොට අපිට එනවා 2340ක් කියලා. එහෙනම් ගෙවන්න ඕන මුළු පොලිය 2340යි. හරිද? දැන් අපිට ගෙවන්න ඕන මුළු පොලිය 2340යි. අපි ගෙවන්න ඕන මුළු මුදල කීයද? 24000. එහෙනම් ගෙවිය යුතු මුළු මුදල එනවා 2340 එකතු කරා නම් හරි 24000ට. එහෙනම් අපිට එනවා පුතේ 26340. ගෙවන්න ඕන මුළු මුදල එනවා 26340යි කියන. 26340ක් අපි ගෙවන්න ඕන. එතකොට මාසික වාර කීයකින්ද? 12කින්. එහෙනම් 26340. 26340 මාසික වාරය ගෙවන්න ඕන 12කින්. එහෙනම් අපිට ගන්න පුළුවන් එක මාසික වාරය කියාගේ 2195යි කියලා. මාසික වාරිකයකට ගෙවන්න ඕන පොලිය නැතු රුපියල් 2000ක්. පොලිය එක්ක එකතු තුනක් හදුවොත් එහෙම 2195ක් ගෙවන්න. මේ විදිහට හදා ගන්න පුළුවන් වෙනවා මේ ගාන. ඒතර මම හිතනවා පුතේ මේ හීනවන ශේෂකමේ කියලා ගාන මේ විදිහට තමයි හැම වෙලේම එන්නේ. ඒ කියන්නේ පසුගිය වාර විභාග ප්‍රශ්න ගණන් බැලුවොත් මේ විදිහට තමයි එන්නේ. ඒතර ඕනම ගානක් මේ විදිහට හදා ගන්න පුළුවන් වෙනවා. ඒතර මම හිතනවා මම අද කරපු පාඩම ඔයාලා 100ක් තේරුණා කියලා. මේ වගේම නැවත අනිවාර්ය පාඩම් හමු වෙන බලාපොරොත්තු වෙන සමු ගන්නවා. ස්තුතියි.